This meeting is being recorded. ළමයි අපේ පටන් ගමු නේද? ත්‍රිකෝණ අංග සාම්‍ය ගැටලු සාකච්ඡා කරන්න. ඉතින් ළමයි ත්‍රිකෝණ අංග සාම්‍ය ගැන අපි ගිය සතියේ කතා කරා. YouTube එකේ පාඩම තියෙනවා බලන්න පුළුවන්. ටිකක් මතක් කරන්න. ඔක්කොම රූප සටහන් ඇඳලා නැවත මතක් කරන්න අවශ්‍ය නැහැ. ගණන් වලදී සියලුම අංග සාම්‍ය අවස්ථා ටික නැවත පැහැදිලි කරනවා. විශේෂයෙන්ම තර්කයත් එක්ක හිමීට මම නිරන්තරයෙන් කිව්ව ළමයි අපේ ජ්‍යාමිතියේ තියෙනවා ගණන් වර්ග තුනක් ගණනය කිරීම විධිමත්ව ප්‍රමේය සාධනය කිරීම අර දත්තේ ලීලා සාධනයේ ලීලා නිර්මාණයක් තියෙනවා නිර්මාණය කරලා යන විදිය ඊට පස්සේ භව පෙන්වීම හා සාධනය කිරීම ඒක කෙලින්ම සාධනෙන් තමයි පටන් ගන්න හේතුත් සමග ගණනය කිරීම වලදී හේතු ඕනේ නැහැ ඒක නිසා අපි ළමයිට තර්ක කරන හැටි කියනවා ටික ටික අපි ගැඹුරු ගණන් වලට යනවා මේ ත්‍රිකෝණ අංග සාම්‍යයෙන් පස්සේ අපි පොඩ්ඩක් ගණන් වල ගැඹුරට යන්න පුළුවන් ඒක නිසා අපි ත්‍රිකෝණ අංග සාම්‍ය අවස්ථා හතර පොඩ්ඩක් මතක් කරගෙන ඉමු රූප සටහන් මම අඳින්නේ ගේ සතිය ගන්නු නිසා මොකක්ද අවස්ථා හතර පළවෙනි එක පා ඒ කියන්නේ ත්‍රිකෝණයක පාද තුන තවත් ත්‍රිකෝණයක පාද තුනට සමාන නම් ඒ ත්‍රිකෝණ දෙක අංග සමයි. ත්‍රිකෝණ දෙකක් අංග සම වුණාම මොනවාද වෙන්නේ? සීලුම පාද සමානයි, සීලුම කෝණ සමානයි, පරිමිතිය සමානයි, වර්ගඵලය සමානයි, එක මත එක සමපාත වෙනවා. දෙවෙනි එක පාකෝපා. ඒ කියන්නේ මේ පාකෝපා වලදී පාද දෙකට අතරමැද තමයි කෝණය පිහිටන්න ඕනේ. අන්න ඒ විදිහට තියෙන ත්‍රිකෝණ දෙකක් කියන්නේ සමාන පාද දෙකකට අතරමැද කෝණය සමාන වෙලා තියෙන පාද දෙකක් පාද දෙකට අතරමැද සමාන වුණු කෝණය යම්කිසි ත්‍රිකෝණ දෙකක ඒ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා. තුන්වෙනි එක තමයි කෝපා. අනේ දැන් මේ අවස්ථා දෙකේදී සහ තුනේ ප්‍රවේශම් වෙන්න ඕන. මෙතනදී අනිවාර්යයෙන්ම අන්තර්ගත කෝණය වෙන්න ඕන. අන්තර්ගත කෝණය කියන්නේ පාද දෙකට අතරමැද්දේ සමාන පාද දෙකට අතරමැද්දේ තමයි කෝණය පිහිටන්න ඕනේ. සමාන පාද දෙකට අතරමැද්දේ තමයි කෝණය පිහිටන්නේ. කෝපා කියන්නේ මෙතනදී වැදගත්ම සුවිශේෂී right මෙතනදී සුවිශේෂී වැදගත්ම දේ තමයි මේ පාදය වෙන්න ඕනේ අනුරූප පාදය. අනුරූප පාද. ඊට පස්සේ ඍජු කෝණ ත්‍රිකෝණ වලට පමණක් යොදන්න පුළුවන් අවස්ථාව කර්ණපා. මේක හරියම ලේසි. ඍජු කෝණ ත්‍රිකෝණ දෙක කර්ණය සමාන වෙලා ඕනෑම පාදයක් සමාන නම් ඒක කර්ණපා අවස්ථාවෙන් අංග සම වෙනවා. ඉතින් මේක රූපිකව මම පහදන්නේ අද දවසේ ගණන් වලින් ඉබේ පැහැදෙනවා. අපි ඉතින් ගණන් වලට යමු. ත්‍රිකෝණ අංග සාම්‍ය කියන්නේ ජ්‍යාමිතිය හදවත මොකද ඒක නිසාම මේක ගණන් මම වෙනමම පැහැදිලි කරන්නේ ඉදිරි අනාගතයේදී ඕගලන්ට මගේ පොතෙන් මේකේ ගණන් ගොඩාක් හදන්න පුළුවන්. නමුත් මම දැනට මේකේ වටිනාකම ඕගලන්ට තහවුරු කරන්නත් එක්ක ත්‍රිකෝණ අංග සාම්‍ය අභ්‍යාසයක් අද කරන අභ්‍යාස මාලාවක් පළවෙනි ගාන අපි ගමු මෙහෙම තව මේක හදන්න අපි පටන් ගන්න කෙලිම සාධනෙ ත්‍රිකෝණ දෙක වෙනම සලකනවා ABD ත්‍රිකෝණය හා ADC ත්‍රිකෝණය එන්න මාත් එක්ක තර්ක කරමු මාත් එක්ක හිතමු ගණන් 1000ක් හදනවට වඩා එක ගණනක් තර්ක කරන්න ඉගෙන ගත්තොත් ගණන හදන්න කලින් සාමාන්‍ය පොඩි ප්ලෑන් එකක් ගන්න මේක මොන අවස්ථාවෙන් වගේද යන්නේ කියලා බලන්න පාදයක් තියෙනවා කෝණයක් තියෙනවා පොදු පාදයක් තියෙනවා අන්න ගණන් හදලා ප්‍රැක්ටිස් වුණාම බොහොම හොඳයි ළමයි උත්තර දාම ගණන් හදලා අපි ගණන් හදලා ප්‍රැක්ටිස් වුණාම පටස් ගාලා අවස්ථාව හිතේ මේක පා කෝපා වලින් වැඩි කරගන්න පුළුවන් එහෙනම් රූප සටහන දීලා තියෙන දත්ත ප්‍රයෝජනෙට ගන්න AB සමානයි AC දත්ත එක දීලා තියෙන දේ ඊට පස්සේ දීලා තියෙන දේ BAD සමානයි DAC මොකක්ද
දත්ත ඒකක් දීලා තියෙනවා. ඒ කියන්නේ මේ කෝණ දෙක සමානයි කියන්නේ ඒ දිගේ හරියට නිකන් කෝණ සමච්ඡේදයක් වගේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. මම අර කෝණ සමච්ඡේදයේ අර්ථ දැක්වීම වෙනම ඉගෙනනවා. අපේ YouTube එකේ බලන්න DA education වල ඒ අර්ථ දැක්වීම වැදගත්. හරියට නිකන් දෙපැත්තේ කෝණ දෙකක් සමාන වෙනකොට මැදපාදයේ ක්‍රියාත්මක වෙන්නේ කෝණ සමච්ඡේදයක් වගේ. ඒ වචනේ ඉගෙන ගන්න. ඒකයි මම ඒව මතක් කරන්නේ. ඒතොර AB සමාන AC දීලා තියෙන දේවල් ප්‍රයෝජනෙ ගත්ත කෝණ දෙක සමානයි. තුන්වන අවස්ථාව මොකක්ද පුතේ? මේ කෝණ දෙක සමානයි කියලා කියන්නේ රූපිකව ගන්න තොරතුරු වලින්. මේ ගානේ දැන් ළමෙක් අහන කොහොමද ඒ කෝණ දෙක සමානයි කියලා කියන්නේ? එහෙම දෙයක් කියලා නැහැ. ඒතොර එහෙනම් කොහොමද පාද දෙක සමානයි කියලා කියන්නේ? රූප සටහනේ මේ සංකේත මගින් කියනවා මේ සංකේතවල අරුත AB සමානයි AC. මේ කෝණ දෙකට කතරේ දාලා තියෙන්නේ ඒ සංකේත මගින් නිරූපණය වන්නේ ඒ කෝණ දෙක සමාන බව. අපි දවසක් ඒ කියන්නේ අපි ජ්‍යාමිතියේ මූලික ආරම්භක සම්බන්ධකරනවලදී කියනවා රූපිකව ලබා ගන්නා සම්බන්ධතාවය. රූප ඇසුරේ රූපේ දිහා බලලා සම්බන්ධතාවයන් ගොඩනගන හැටි ජ්‍යාමිතියේ මුල් සම්මන්ත්‍රණවල තියෙනවා. අන්නේ සම්මන්ත්‍රණය බලන්නේ මේ ප්‍රශ්නේ අහපු ළමයා කියන්නේ අතීතය අමතකයි. right? ඊට පස්සේ තුන්වෙනි එක. මේ ත්‍රිකෝණ දෙකට මේ AD පොදුයි. AD සමානයි AD. AD සමානයි AD. ඒතර ඒක පොදුයි. ත්‍රිකෝණ දෙකටම පොදුයි. අන්න අවුලේ තියාගෙන. එහෙනම් එම නිසා ABD ත්‍රිකෝණය අංග සමයි කියන්නේ ඉරි කැලි තුනක්. ADC ත්‍රිකෝණය මොකද අවස්ථාව? අවස්ථාව කොහොමද? පා අන්න බලන්නකො ඒකේ සුවිශේෂී දේ මේ සමාන ත්‍රිකෝණ දෙකේම සමාන පාද දෙකට අතරමැද්දේ තමයි කෝණය පිහිටන්නේ. අන්තර්ගත කෝණය සමාන වුණොත්ම විතරයි මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙන්නේ. පට්ට වැදගත්. right? මේ ගාන දාගෙන ඔන්න බලන්න මම ගණන් වලින් ටික ඔයගොල්ලන්ව අරගෙන යන තැන right? අපිට මේ ත්‍රිකෝණ අංග සාම්‍යයෙන් පස්සේ සමහරක් වසරවල වල පාස් පේපර්ස්ුත් හදන්න පුළුවන්. තව ප්‍රමේයන් එකක් දෙකක් ඉගෙන ගත්තාම සමද්විපාද ප්‍රමේය, සමාන්තර ආශ්‍ර පිළිබඳ ප්‍රමේය ටික ඒ කට්ටල ඉගෙන ගත්ත කියන්නේ අපිට සමහර පාස් පේපර්ස් ගණන් වසරවල වල අපිට හදන්න පුළුවන්. අපි හදනවා ඉතින්. ඒවත් එක්ක යනවා. කපාට ගැඹුරු ගණන් වලට යන්නේ ක්‍රමානුකූලව ඔබට තර්ක කරන්න උගන්වමින් හිමීට යන්න. ඔබ මේ ගාන හරි. ළමෙක් අහනවා සර් මේක කර්ණපා ගන්න පුළුවන්. කර්ණපා ගන්න ඍජුකෝණී කියලා දත්තයක් දීලා තියෙනවද මගේ පුතේ? මට කියන්න. කර්ණපා වලින් යන්න නම් කර්ණපා වලින් යන්න අනිවාර්යයෙන්ම ඍජුකෝණී ත්‍රිකෝණ තියෙනවා. එහෙනම් මේක ඍජුකෝණී බවක් දීලා නැත්තම් කර්ණපා වලින් යන්න බෑ අන්න තත්ත්වය. හොඳයි. ඔබ ප්‍රශ්න අහනවා මම තාර්කික උත්තර දෙනවා. කෝණ දෙක සමච්ඡේද වෙනවා නේද? නෑ කෝණ දෙක සමච්ඡේද වෙන්නේ. මේකේ තනි කෝණය සමච්ඡේදනය වෙනවා. මේ කෝණ ත්‍රිකෝණ ඕනම් අපිට මේකේ ඔප්පු කරන්න පුළුවන්. ඒක අපි මේකේ පළවෙනි එක මේක බව පෙන්නනවා. මම මේ ගාන දීර්ඝ කරනවා. ළමයි අහනවා ප්‍රශ්න. ඒක නිසා මේ ගාන මම දීර්ඝ දෙක මේකම පොඩි දිගුවක් මේක බව පෙන්නන්නේ මම ඒකේ රෝමී ලක්ෂණ දෙක බවට පත් කරනවා AD ලම්බකයි හොඳයි ළමයිගේ ප්‍රශ්න නිසා මම ප්‍රශ්නේ දීර්ඝ AD ලම්බකයි BC බව පෙන්නනවා අන්න අනුව බව දීලා නෑ නමුත් මේක අනුව බව පෙන්වන්න පුළුවන් නේද මේක කෝකෝප අවස්ථාවෙන් යන්න පුළුවන්
සමද්විපාද ප්‍රමේය භාවිතා කරොත් පුළුවන්. නමුත් මම ඒක භාවිතා කරන්න කියලා නෑ නේ. ඉගෙනුවේ නෑනේ. අපි දැන් උගන්වපු ටිකෙන් තමයි මේක යන්නේ. මේක අනුව බව පෙන්වන්න පුළුවන්. පෙන්වන්න බලන්න. පෙන්වලා මට උත්තරේ පුළුවන් නම් මැසේජ් එකක් දාන්න පුළුවන් නම් ඒ සඳහා මොකද්ද කරන්න ඕනේ? සාධනයේ ලියද්දී පාද දෙක මැද කෝණේ ලියන්න ඕනේ. නෑ මේ ලියනකොට පාද දෙක මැද්දෙන් කෝණේ ලියන්න ඕනේ කියලා නීතියක් නෑ පුතේ. හොඳයි. එක එක්කෙනාගේ හිතලුවේ සමහර ගුරුවරුනුත් එහෙම කියනවා නෑ. මේක තියෙන්න ඕනේ. පාද දෙකට මැද්ද තමයි කෝණේ තියෙන්න ඕනේ. කෝණ සමච්ඡේදක නිසා මේක ලම්බක වෙනවා කියලා කොහේ හරි ප්‍රමේයක් තියෙනවද මගේ පුතේ? කොහේ හරි රටක කොතනද කෝණ සමච්ඡේදකයක් වුණොත් පාදය ලම්බකව සමච්ඡේදනය වෙනවා කියලා කොහේ හරි රටක නීතියක් තියෙනවද? මේක පාපාවස්ථාවෙන් ගන්නත් බෑ. එතුනේ පාපාවස්ථාවෙන් ගන්න බෑ. මේක ලම්බක බව පෙන්නනවා අපි. අන්න එතන වටිනවා. මේක AD ලම්බකයි BC කියලා පෙන්වන්න පුළුවන්. කොහොමද පෙන්වන්නේ? ප්ලෑන් එක ගහනවා. මේ ත්‍රිකෝණ දෙක අංග සම වුණාම මේ කෝණයට මේ කෝණය සමාන වෙනවා. මේකට මේක සමාන වෙනවා. ඒ වගේම මේ කෝණ දෙක එකතුව අංශක 180. නේද? අංශක 180. එහෙනම් එකක් කීයක් වෙනවද? අංශක 90. අනේ එක කෝණයක් අංශක 90යි කියලා පෙන්වුවා මේකේ තේරුම AD ලම්බකයි BC. ලම්බකයක් කියන්නේ මොකක්ද කියලා මම අර්ථ දැක්වුවා කලින් සෙමිනාරවල නේද? ලම්බකයක් කිව්වම අපිට ගන්න පුළුවන් දත්ත තමයි මේ කෝණ එකිනෙකට අංශක 90. එහෙනම් අංශක 90 නම් මේක ලම්බකයි. මම අර්ථ දැක්වීම කියලා කොටසක් ඉගෙනුවා ඔයගලන්ට මගේ DA education එකේ පරණ පාඩම් මුල් ටික බලන්න. මහලු කොට කරලා නැහැ. ඒ ටික බලන්න වැදගත්. හරි. මගේ පුතේ එහෙනම් අපි මේක දැන් ලම්බක බව පෙන්වන්න යන්න ප්ලෑන් එකක් ගහගත්තා. ත්‍රිකෝණ දෙක අංග සම කරපු නිසා ඒකේ වාසිය ගන්නවා මේ කෝණ දෙක සමානයි කියලා ලියන්න. AD B සමානයි ADC. මගේ ලියන ආර්ට් එක අල්ලගන්න සමාන x ලෙස ගමු. x කියලා දාගන්න පුළුවන්. මොකද හේතුව? අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග. අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග. අන්න බලන්න. වීජගන්තේ මේකට ඔබව ගන්න පුළුවන්. එම x කියලා දාගත්ත කියලා නඩු දාන්නේ නැහැ. බය වෙන්න එපා. ඒතර වැඩේ දෙයිසි. අන්න එතකොට මේ දෙක සමානයි. අපි ඒක x කියලා ගත්තා. හේතුව තමයි අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග එකිනෙකට සමාන. ඊට පස්සේ පටස් දාලා අපිට ලියන්න පුළුවන් සරල රේඛාවක් මත බද්ධ කෝණ වල එකතුව 180. අන්න හේතුව දෙනවා. x අනේ x 180 වෙන්නේ හේතුව මොකක්ද? සරල රේඛාවක් මත බද්ධ කෝණ. සරල රේඛාවක් මත බද්ධ කෝණ. එහෙනම් ඒ නිසා x සමානයි 90. එම නිසා AD ලම්බකයි BC. එම නිසා AD ලම්බකයි BC. අන්න ගැහුවා උත්තරේ ටික. මේකේ උත්තරය ගැහුවා ඉරිකැලි දෙක. right මෙන්න දෙවෙනි උත්තරේ. ඉතමත් සරලයි. හැබැයි පට්ට වැදගත්. මේක රෝමී ලක්ෂණ දෙක මේ සාධනය කරේ රෝමී ලක්ෂණ එක. right ඔය සාධනය කරේ රෝමී ලක්ෂණ එක. අන්න මාරම වැදගත් පුදුමම වැදගත් මේ ලම්බක බව ඔප්පු කිරීම නිරන්තරයෙන් විභාග දෙනවා. මේවා හරි ජ්‍යාමිතිය ප්‍රසිද්ධ කෑලි. මේවා වෙනම අපි ට්‍රේනින් වෙන්න ඕන. යමක් ලම්බකයි කියලා පෙන්නන්නේ එක කෝණයක් අංශක 90 බව ඔප්පු කරගන්න ඕන. 90 බව ඔප්පු කරගන්න ඕන. ඒතකොට කෝණ සමච්ඡේදක කියන්නේ මොකක්ද? නේද? කෝණ සමච්ඡේදක කියන්නේ මොකක්ද? ලම්බක කියන්නේ මොනවද කියලා මම කලින් සෙමිනාරවලදී ඔයගලන්ට පෙන්නලා තියෙනවා. එහෙනම් පළවෙනි ප්‍රමේය, පළවෙනි ත්‍රිකෝණය, පළවෙනි ගාන
අපි පොඩි දිගුවක් කරා ගියා. කොටස් දෙකකට ත්‍රිකෝණ දෙක අංග සම බව පෙන්වුවා. ඊට පස්සේ ඒ අංග සම ත්‍රිකෝණ මේ AD පාදයේ මේකට එකිනෙකට ලම්බක බව පෙන්වුවා. right. දැන් අපි බලන්න දෙවෙනි ගාන එක මේකම දිගුවක් right. හිමින් සීරුවේ අපි දෙවෙනි ගානට යනවා right. මේකම දිගුවක් මම ගොඩක් ප්‍රශ්න අහනවා ප්‍රශ්න කරන්න මම පුළුවන් ඒවට උත්තර දෙන්න හැම ප්‍රශ්නෙම කියවන්න බෑ මහකල් වගේ දිග ප්‍රශ්න ළමයි තියෙනවා ඒ ඔක්කොටම හරියන්න මම පොදුවේ පැහැදිලි කිරීම කරන්න right දෙක බොහොම හොඳයි ඒක ළමයි ඇක්ටිව් එකේ ඉන්නවා දෙවෙනි එක ඔව් කොනමිස් පුළුවන් නම් ළමයිගේ ප්‍රශ්න පොඩ්ඩක් කියවලා මට කියන්න දෙන්න right දෙවෙනි ගාන AB සමානයි AC නම් B සමානයි C බව විද්‍යමාත්ව සාධනය කරන්න. මොකක්ද මේ මම සාධනය කරන්න කියලා කියන්නේ සමද්විපාද ප්‍රමේය. සමද්විපාද ප්‍රමේය විද්‍යමාත්ව සාධනය කරන්න. අන්න ත්‍රිකෝණාංග සාමය ඇසුරේ මම සමද්විපාද ප්‍රමේය ගැන උගන්වන්නේ ලබන සති. නමුත් ත්‍රිකෝණාංග සාමයෙන් තමයි ඒක ඔප්පු කරන්නේ. නේද? ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ඒ පාද වලට සමකෝණ සමානයි. අන්න ඒක ඔප්පු කරන්න ත්‍රිකෝණ විද්‍යමාත්ව සාධනය කරන්න. AB සමානයි AC නම් B සමානයි C බව විද්‍යමාත්ව සාධනය කරන්න. මම දැන් කලින් ඉගෙනුවා සාධනය කිරීමේ ගාන. දැන් මේ උගන්වන්නේ ඔබට විද්‍යමාත් සාධනය. අන්න ඕ අපි ඉගෙන ගන්න ඕනේ කෙටි ප්‍රශ්නම හද ඉඳලා ජ්‍යාමිතිය කොට යන්න බෑ පැටව. මටත් පුළුවන් ලොට් ගණන් කෙටි ප්‍රශ්න දීදී ගණනය කිරීම කර ඔයගලන්ට පොඩි චූන් එකක් දෙන්න. නේද? චූන් එකක් දෙන්න පුළුවන්. right. අන්න හරි. ළමයි අන්න කියලා තියෙනවා. අන්න බොහොම හොඳයි. ළමයි එවන ගාන හදන හැටි. BAC කෝණ සමච්ඡේදකේ නිර්මාණය කරනවා. අන්න හරි. ඒක තමයි පළවෙනි පොයින්ට් එක. ගණන් හදලා ප්‍රැක්ටිස් වෙනකොට ඒක එනවා. ඉබේ සෙට් වෙනවා. මේක දත්තය සමානයි. AB සමානයි AC. දත්තය AB සමානයි AC. දැන් මේ ගානත් එක්ක ඉන්න ගානත් එක්ක සෙට් වෙන්න. හරිද? ගානත් එක්ක සෙට් වෙන්න. right? ඕන මම පස්සේ වෙනම ගෙනල්ලා කියලා දෙන්න. ඔය චූටි මූලික දැනුමේ ප්‍රශ්න තියෙයි. ඒක අමතක කරලා මේ ගානත් එක්ක සෙට් වෙන්න. AB සමානයි AC. දත්තය ඉස්සරහ සහ ABC ත්‍රිකෝණයක. අන්න ඒක මුලින් ABC ත්‍රිකෝණයක කවකට සෙට් මයික් එක පැත්තට මේකේ දත්තය ABC ත්‍රිකෝණයක ABC ත්‍රිකෝණයක ඊට පස්සේ AB සමානයි AC AB සමානයි AC AB සමානයි AC right ඊට පස්සේ සාධනය කළ යුත්තේ इसलिए B සමානයි C බව. අන්න දාන දෙකක් විතරක් තියෙනවා කෝණ තනිය අපුරේ නම් කරන්න පුළුවන්. මේකේ තේරුම සාධනය කළ යුත්තේ. අන්න සාධනයට යන්න කලින් අපිට මේකේ කරන්න තියෙන නිර්මාණය. තමයි පාද දෙකක් සමානයි කෝණ දෙකක් සමාන බව පෙන්වන්න ලේසි. ත්‍රිකෝණ දෙකකට වෙන් කරගෙන අපි ත්‍රිකෝණ දෙක අංග සම කරගත්තා. එතනදී නිකම්ම වෙන් කරගන්නේ අපිට පුළුවන් ජ්‍යාමිතික නිර්මාණ ඇසුරෙන් කෝණ සමච්ඡේදකයක් නිර්මාණය කරගන්න. අපි කෝණ සමච්ඡේදකයක් තමයි නිර්මාණය කරගන්නේ. අන්න එහෙනම්
අපි නිර්මාණය කරගන්නවා එක අපි පොඩි ත්‍රිකෝණාංග සාම්‍ය පාද දෙකක් සමාන කෝණ දෙකක් මේ කෝණ සමාන බව පෙන්වන්න හක්ලේසි මේ මහ ත්‍රිකෝණයේ පුංචි ත්‍රිකෝණ දෙකකට වෙන් කරගෙන මොනා කරගත්තොත්ද අංග සම කරගත්තොත් අංග සම අවස්ථාවේ ප්‍රයෝජන තමයි නේද කෝණ සමාන බව පෙන්වන්න පාද සමාන බව පෙන්වන්න පුදුම වැදගත් right එහෙනම් නිර්මාණය තමයි අපගේ නිර්මාණය මොකක්ද නිර්මාණය BAC කෝණ සමච්ඡේදකය කෝණය සමානව බෙදාගෙන යන රේඛාව කෝණ සමච්ඡේදකය කෝණය සමව ඡේදනය කරනවා කෝණ සමච්ඡේදකය BC පාදය D හිදී හමුවන පද දැන් කලින් ගානේ ගැන්නුවේ මේ සමද්විපාද ප්‍රමේයයට යන්න මේක විධිමත්ව සාධනය කරන්න කියන්නේ ළමයි ප්‍රමේය ඔප්පු කරන්න යනකොට ප්‍රමේය භාවිතා කරන්න බෑ ප්‍රමේය ඔප්පු කරන්න යනකොට ප්‍රමේය භාවිතා කරන්න බෑ නේද AB සමානයි AC නම් B සමානයි C බව විධිමත්ව සාධනය කරන්න මම වරහන් ඇතුලේ දීලා තියෙනවා සමද්විපාද ප්‍රමේය අන්න සමද්විපාද ප්‍රමේය ඔප්පු කරන්න යනකොට සමද්විපාද ප්‍රමේය යොදා ගන්න බෑ එතකොට එතන ඔප්පු කිරීමක් නෑනේ මගේ පුතේ right අන්න නිර්මාණය මෙතන එනවා සාධනය අන්න එනවා සාධනය දැන් සාධනය කර අන්න බලන්න අපි ඉස්සලා නිකම්ම සාධනය කරා නිකන් සාධනයක් කරා right දැන් යන්නේ විධිමත් සාධනයේදී දත්තය විධිමත්ව සාධනය කරන්නේ ප්‍රමේයන් ටික විතර අනිත් ඒවා සාධනය කරන් විභාගයට එන්නේ එතකොට විධිමත් සාධනයේදී දත්තය සාධනය කළ යුතු නිර්මාණයක් තිබේ නම් නිර්මාණය ලියන්න ඕනේ ඊට පස්සේ අපි යනවා සාධනයට අන්න අපි ත්‍රිකෝණ දෙක අංග සම කරමු කලින් ගානේ ඉගෙනුනේ මෙතනට එන්නේ අන්න ඒකයි පොඩි දම්වලක් වගේ තියෙන්නේ එකිනෙකට මම අමුණගෙන යනවා මේ ඔබ ABD මේක රටාවකට අමුණන්නේ රටාවල්ලක ABD ත්‍රිකෝණය හා ADC ත්‍රිකෝණය සලකුණු ඔය කොහේ හරි තියෙන ගණන් ටිකක් ගෙනල්ලා අතවල සාකච්ඡා කරාට ළමයින්ගේ මොළගෙඩිය හැදෙන්නේ නැහැ ඒක රටාවකට ගොඩ නැගෙන්න ඕන ක්‍රමානුකූලව අපි තර්ක කරන්න ඉගෙන ගන්න ඕන දැන් මේක ඉස්සෙල්ලා වගේම තමයි AB සමානයි AC දත්තය ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් අංග සම බව පෙන්නන්නේ දැන් BAD සමානයි රූපේ තියෙනවා BAD සමානයි DAC දැන් මේක දත්තය නෙමෙයි මේක මොකක්ද නිර්මාණය මේක තමයි නිර්මාණය කරන්නේ මේක තමයි අපි නිර්මාණය කරන්නේ right BAD සමානයි DAC ඊට පස්සේ අර කලින් ගාන එක වෙනසකට තියෙන්නේ මේ නිර්මාණය කලින් ගානේ දත්තයක් විදිහට දෙනවා එහෙනම් AD සමානයි AD මේක පොදු පාද එම නිසා ABD ත්‍රිකෝණේ අංග සමයි ADC ත්‍රිකෝණ මොකක්ද අවස්ථාව පාකෝ නංග සම කලින් ගානමයි වෙනසකට තියෙන්නේ නිකන් මේ ටික ලියුවා ඒවට බය වෙන්න එපා ඔබට තේරෙන දෙයක් ලියලා දාන්න right දත්තේ කියන්නේ දීලා තියෙන දේ සාධනයේ කළ යුත්තේ ඔප්පු කරන්න ඕනේ නිර්මාණය right ඊට පස්සේ AB සමානයි AC AB සමානයි AC ඒක දත්තය right ඊට පස්සේ මේ කෝණ දෙක සමානයි ඒක මොකක්ද නිර්මාණය ඊට පස්සේ මේ AD දෙන්නටම පොදුයි අනේ එහෙනම් පාපෝප අවස්ථාවෙන් අංග සම වෙනවා chapter close
මේ අංග සමූහයේ ගම අනුරූප කෝණ එකිනෙකට සමානයි. B සමානයි C. එම නිසා B සමානයි C. මොකද හේතුව? ත්‍රිකෝණයක අනුරූප අංග. දැන් ඔබ හොඳින් අවබෝධ කරගත්තා නම් ගාන බලන්න නැතුව හදන්න. අන්න ඒක තමයි වටින්නේ. ඔබ ගාන බලන්න නැතුව හදන්න. ඔබ හොඳින් අවබෝධ කරගත්තා නම් ගාන බලන්න නැතුව හදන්න. මේක නෝනේ ත්‍රිකෝණයක අනුරූප අංග නෙමෙයි ළමයි අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. මේක නෝනේ අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. ඒක තමයි නිරුක්ති. එහෙම නැත්නම් අංග සම ත්‍රිකෝණවල අනුරූප කෝණ. ඒක විලෝමය මොකක්ද? ඒ කියන්නේ විලෝමය කියන්නේ ඒකේ රිවර්ස් එක. සමද්විපාද ප්‍රමේය කියන්නේ පාද දෙකක් සමාන නම් ඊට සමුඛ කෝණ සමානයි කියලා. ඒකේ රිවර්ස් එක තමයි කෝණ දෙකක් සමාන නම් ඊට සමුඛ පාද සමාන. අන්න ඔය ඕක ඔප්පු කරන්න තියෙනවා. එහෙනම් එතකොට මේ ගාන තමයි B සමානයි C නම් AB සමානයි AC බව පෙන්වන්න. මේක විධිමත් සමද්විපාද ප්‍රමේය විලෝමය විධිමත් සාධනය කරා. සමද්විපාද ප්‍රමේය විලෝමය විධිමත්ව සාධනය කරා. බලන් දන්වලක පුරුක් වගේ මේක එකිනෙකට ගමන් කරන්නේ. ළමයි කාන්න හොඳ ප්‍රශ්නයක්. AC ට BC ට ලම්බකයක් නිර්මාණය කරලා මේක සාධනය කරන්න බෑ. පුළුවන්. එක්ක කෝණ සමච්ඡේදකයක් නැත්නම් ලම්බකයක්. ඕන එකකින් පුළුවන්. බොහොම හොඳ ප්‍රශ්නයක් කරලා. කෝණ සමච්ඡේදකයක්ම වෙන්නේ. හැබැයි අපි පහසුව සඳහා බෝලකට ඔතනදී කෝණ සමච්ඡේදකයක්ම දාගන්න. ඒකත් පහසුයි. ලම්බකයක් ඇඳලා පුළුවන්. අන්න හොඳ ප්‍රශ්න තමයි. මෙමෙ දැන් සරලම තැන ඉඳන් අපි ආවේ. ඉතින් මම අර කෙටි ප්‍රශ්න ගොඩාක් කරන්න ගියේ නෑ ළමයිගේ කාලේ අපරාධේ මම දකිනවා බොහෝ ගුරුවරු සෙමිනාර් වල කෙටි ප්‍රශ්න කරනවානේ. ඉතින් මම ටිකෙන් ටික සෙකන්ඩ් පේපර් එකේ ජ්‍යාමිති ගානට ටාගට් කරමින් යන්නේ. නමුත් මේ හැම පාඩමකම කෙටි ප්‍රශ්න ගොඩාක් කරලා මම ඉදිරියේදී වීඩියෝ හදලා YouTube එකට දානවා. අපි පූර්ණමිස්ට කියමු ගාන ටික හදලා දාන්න කියලා. ළමයි කානවා මම ප්‍රශ්නයි. ලම්බකයේ කෝණය මැද්දෙන් ගියේ නැත්තම් මේ කෝණ දෙකක් සමාන වෙලා තියෙනකොට අනිවාර්යෙන් මැද්දෙන් යනවා. පුළුවන් නම් මට මැද්දෙන් නොවන එකක් පෙන්නන්න නේද? හොඳ ප්‍රශ්නයක් අහන්නේ. මම තාම සඳුරුයි ඒක. හරි. මේ දෙපැත්තේ කෝණ දෙක සමාන වෙලා තියෙනකොට ඒ ත්‍රිකෝණයට ඒ ශීර්ෂයේ සිට අඳින ලද ලම්බකය ත්‍රිකෝණයට පිටතින් වගේ යනවා නම් අර මහ කෝණ ත්‍රිකෝණ වල වගේ. එහෙම ඒ අවස්ථාව මට ඇඳලා පෙන්නන්න. මම මේ මොහොතේ හිසෙන් අඩක් බූගා ABC ත්‍රිකෝණයක සාධනය කළ යුතුයි. නේද? ඔව්. සමහර ක්‍රම ඇක්ටිව් එකේ ඉන්නවා. ඔය අපේ මේ චූටි පැටව දන්නේ නැද්ද?
ABC ත්‍රිකෝණේ සාධනය කළ යුත්තේ මේක සාධනය කරන්න ඕනේ මොකක්ද ඔප්පු කරන්න ඕනේ AB සමානයි AC බව AB සමානයි AC බව සාධනය කළ නිර්මාණය BAC ही कोण समुच्चयके BAC ही कोण समुच्चयके कोण समुच्चयके कोकटත් ඇයිද වගේ ඒක ඇඳලා දාමු कोण समुच्चयके නිර්මාණය කරන්න දන්නවනේ right ඔන්න ඒ නිර්මාණය කරන රේඛාව මම කඩේරෙන් අඳිනවා ඒක නීතියක් නෙමෙයි ඒක රීතියක් ඒ අලුතෙන් යාව මම වැඩම කරවන්නේ तो एक කඩේරෙන් අඳිනවා ලම්බකයක් නෙමෙයි මම නිර්මාණය කරගත්තේ कोण समुच्चयක ලම්බකය ඇඳලත් මේ ගේම් එක ගහගන්න පුළුවන් right අපි ඊළඟට ගාන හදමු එහෙම පුළුවන් right ඒක හරි तो BAC ही कोण समुच्चयක निर्माण अन साधनिक त्रिकोण දෙකට හම්බානට සලකන එතකොට මේ BAC कोण समुच्चयකේ BC පාදය හමුවන ලක්ෂය කැමති ලක්ෂයක් දාගන්න ඔබ කැමති ලක්ෂය මම කැමති D හමුවන ලක්ෂය D ලෙස ගමු මම කැමති D ට සමන් දාගත්ත D මම කැමති නම් D ට P දාගන්න right साधने त्रिकोण देख वेन वेन सलक हंबाट सलक ABD त्रिकोणे हा ADC त्रिकोणे ඔය ත්‍රිකෝණ දෙකට හම්බාන්න සලක මේක මොන අවස්ථාවෙන්ද අංග සම කරගන්න පුළුවන් මගේ පුතේ ඔබ දකින්නවද මොන අවස්ථාවෙන්ද පුළුවන් මට කියන්න අවස්ථාව එවන් हरे वेरी गुड ළමයි අති මහත් බහුතරයක් පුළු ඇක්ටිව් එකේ ඉන්නවා right කෝකෝ කෝණ දෙකයි පාදේ කෝකෝ පා මේ කෙටියෙන් මේ කෝණ දෙක ලියන්න පුළුවන් B සමානයි C ඒක දත්තේ ඒක තමයි දීලා තියෙන්නේ ත්‍රිකෝණයක කෝණ දෙකක් සමාන නම් ඊට සමුපපාද සමාන බවපෙන්න ඊට පස්සේ අපි නිර්මාණය නිසා අපිට ලියා ගන්න පුළුවන් BAD සමානයි DAC DAZ මොකක්ද හේතුව නිර්මාණය අනේ කොකටත් ඇයිද වගේ AD සමානයි AD පොදු පාදේ කෝණ දෙකයි පාද පොදු පාදේ එහෙනම් එම නිසා ABD ත්‍රිකෝණය अंग समाय ADC त्रिकोणे මොකක්ද අවස්ථාව එහපත පොඩ්ඩක් පෙන්නන්න ABD त्रिकोणे अंग समाय ADC त्रिकोणे මොකක්ද අවස්ථාව කෝකෝපා මොකක්ද අවස්ථාව කෝකෝපා අනේ එහෙනම් එම නිසා අංග සම නිසා මොනවාද වෙන්නේ අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග සමානයි ABD ත්‍රිකෝණේ AB ට එහා පැත්තේ AC සමාන වෙනවා අංග සම ත්‍රිකෝණයක අනුරූප අංග right තුන right මේ ගාන තේරුණාද මගේ පුතේ බෑ ත්‍රිකෝණ වල කියලා දාන්න බෑ අංග සම ත්‍රිකෝණ වල සපොඩක් ඉන්නෝ මොකක්ද මේ ඔක්කොම ඕවෝස් මේක පාකෝපා කියලා ගන්න බැරි පාද දෙකක් සමාන බව දන්නේ නැහැනේ මේක පාකෝපා කියලා ගන්න කොහොමද මොනවද තියෙන්නේ
තොරතුරු. මේක ළමයි මේ පාද දෙක සමාන බව ඔප්පු කරන්න යන්නේ සමද්විපාද ප්‍රමේය විලෝමය ඔප්පු කරන්න යන්නේ. කෝණ දෙකක් සමාන නම් ඊට සමුපපාද. ඒතකොට ඒක ඔප්පු කරන්න යනකොට ඔප්පු කරන්න කලින් ඒක සමාන බව ගත්තොත් ඔප්පු කරන්න දෙයක් නැහැ නේද? ඒක නිසා ඒක පාකෝපා කොහෙත්ම යන්න බෑ. පාකෝපා යන නම් පාද දෙක සමාන බව ගන්න එපා. එතකොට ඒක සමානයි බව අරගෙන ඒක සමාන බව ඔප්පු කරන එක විහිළුවක්. right ඔප්පු කරලා අනිවාර්යෙන් ඔප්පු කරන්න ඕනේ. ඔප්පු සමත් බව පෙන්වන්න කිව්වොත් ඔප්පු කරන්න ඕනේ. විධිමත් සාධනෙ ඔප්පු කරන්න තියෙනවා නම් ඔප්පු කරන්න ඕනේ. බව පෙන්වන්න කිව්වොත් ඔප්පු කරන්න ඕනේ. ප්‍රමේයක් සාධනය කරන්න කිව්වොත් විධිමත්ව සාධනය කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම පේපර් එකේ ඔප්පු කිරීමේ ගානක් කරේ නැත්නම් ඒක ගන්න නැති සීනයක්ම තමයි. ඔප්පු කිරීමේ ගාන සම්පූර්ණයෙන්ම කරේ නැතත් අඩක්කාර කරන්න ඕනේ. ජ්‍යාමිතියෙන් ගණන් තුනක් එනවා. ජ්‍යාමිතික නිර්මාණ ගානේ අඩක්ම තියෙන ජ්‍යාමිතික ප්‍රමේය. ඊට පස්සේ ජ්‍යාමිතිය ගණන් දෙක. මේ ත්‍රිකෝණ වලින් හෝ සමාන්තර අශ්‍ර වලින් එක ගානයි. ඊට පස්සේ අනිත් ගාන වෘත්ත ජ්‍යාමිතිය. ඔන්න ජ්‍යාමිතිය ගණන් තුන. ඉතින් මේක ඔප්පු කරන්න AD අනු BC හි කෝණ සමච්ඡේදකයේ බව. කියන්නේ කෝණ සමච්ඡේදකයේ බව ඔප්පු කරනවා කියන්නේ මේ කෝණ දෙක සමාන බව පෙන්වන්න ඕනේ. මේ කෝණ දෙක සමානයි බව ඔප්පු කරන්න නම් ත්‍රිකෝණ දෙක අංග සම කරගත්තා නම් හරිනේ. අන්න ප්ලෑන් එක ගන්න. ඊට පස්සේ මේ ප්ලෑන් එක ලියාගෙන යන්න. ඒක පටන් ගන්න. ඒක විධිමත් සාධනයක් නෙමෙයි. ප්‍රමේයක් ඔප්පු කරන්න කියලා නෙමෙයි කියන්නේ. ප්‍රමේයක් ඔප්පු කරන්න කිව්වොත් විධිමත් සාධනය. ඒක විභාගෙදී කෙලින්ම කියනවා මේ ප්‍රමේය සමද්විපාද ප්‍රමේය ඔප්පු කරන්න කිව්වොත් විධිමත් සාධනය. නිකම්ම බව පෙන්වීමක් කිව්වොත් අන්න ඒක සාධනය. අන්න නිකන් සාධනය කර ABD ත්‍රිකෝණය හා ADC ත්‍රිකෝණය සල්තු දෙන්නට හම්බාන්න සලක. ඔබට දැනෙන දේ ලියන්න මගේ පුතේ කුණුවහල් පාරක් කමක් නෑ ලියන්න. පුරුදු වෙමු. අපේ කාලේ තියෙනවා. අපි ටිකෙන් ටික කෙටි ප්‍රශ්න අහලා ඉන්න වෙලා නෑ. මම ඒක වෙනම වීඩියෝ හදලා දාන්නම්. ඔබේ වටිනාම කාලේ අපිට යවන්න බෑ. නැත්නම් මටත් පුළුවන් කෙටි ප්‍රශ්න 20ක් 30ක් දුන්නා නම් ළමයි හිමත් වැඩිපුර ඒවි හරි ආසාවෙන් අහගෙන තින්දී පට්ට ජ්‍යාමිති තේරෙනව කොම කියලා. ඔබට තේරෙන්නේ නැත්නම් මගේ සම්මන්ත්‍රණය සාර්ථකයි. තේරෙන්නේ නැති ඉඳන් උගන්වන්නේ ගණන් හද යන්න ඕනේ. මේක ඔප්පු කරන්නේ කර්ණපා. very good. කර්ණපා වලින් යන්න පුළුවන්. කෙනෙක් ඍජුකෝණي දුන්නම පොඩ්ඩක් බලන්න කර්ණපා යන්න පුළුවන්ද කියලා. වැඩේ ලේසි. right. හැබැයි ඍජුකෝණී ත්‍රිකෝණ වෙනත් ඕනෑම අවස්ථාවකින් අංග සම කළ හැකි. එදා අපි කිව්වා. හැබැයි කර්ණපා පුළුවන් ඍජුකෝණී ත්‍රිකෝණ වලට විතරයි. අන්න කර්ණපා. මේක ලම්බක බව දීලා තියෙනවා. ඒක ලම්බකයි කියන්නේ මේකත් අනුව. කාමතුෙන් දෙන්න ඕනේ නේ. එහෙනම් මේකේ මොකක්ද අංග දෙක? AB සමානයි AC. දත්ත ඊට පස්සේ කර්ණපා අවස්ථාවෙන් ඔප්පු කරනකොට කර්ණය සමාන වෙලා තව මොකක් හරි පාද. ඔව් AD සමාන AD. පොදු පාදේ. අනේ එහෙනම් එවැනි සවංශෝ පියවර දෙකයි අපි ලියමු. ABD ත්‍රිකෝණය අංග සමයි ADC ත්‍රිකෝණය.
මොකද්ද කර්ණපා? කර්ණපා. අනේ ත්‍රිකෝණ දෙක අංග සම නිසා මෙන්න මේ කෝණ දෙක සම. අන්ලි එම නිසා BAD සමානයි DAC. BAD සමානයි DAC. මොකද අංග සම ත්‍රිකෝණවල අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග අන්න එම නිසා AD යනු ඒක කෝණයේ සමාන කෝණයේ මේ විශාල කෝණයේ සමාන කොටස් දෙකකට බෙදනු ලබන රේඛාව කෝණ සමච්ඡේදය. කියන්නේ මේ විශාල කෝණයේ සමාන කැරි දෙකකට කඩන. අනේ එම නිසා AD යනු BAC කෝණ සමච්ඡේදකේ කෝණ සමච්ඡේදකේ වේ. සමච්ඡේදකය වේ. කෝණ සමච්ඡේදකේ වේ. අදගන්න පස්වෙනි ගානට යමුද? මේක ඉවරද? right. ඔව් ළමයි ඉවරයි. මම පස්වෙනි ගාන මම ගානේ හිමම තියලා පස්වෙනි ගාන දෙනවා. මේක තමයි ගාන. පස්වෙනි ගාන ඒ ත්‍රිකෝණමයි මේ කෝණ දෙක සමාන බව දීලා. ඒ කියන්නේ AD කෝණ සමච්ඡේදයක් කියලා දීලා. අපෙන් අහන්නේ AD අනු BC හි ලම්බ සමච්ඡේදකයක්. AD කියන්නේ BC හි ලම්බ සමච්ඡේදකයක් බව පෙන්නනවා. AD අනු BC ඉස්සලා ගානේ මෙතනට එන්න ඕනේ. ඉස්සලා ගානේ මෙතනට එන්න ඕනේ. BAC කියන කෝණය ඒක බලන්න අකුරක් මිස් වෙලාද කියලා. දැන් ගානේ එන්න ඕනේ. පස්වෙනි ගානේ එන්න ඕනේ. AD යනු BC පාදේ. ඉස්සලා ගානේ හතරවෙනි ගානේ මෙතනට එන්න ඕනේ. BAC කෝණෙහි ලම්බ කෝණ සමච්ඡේදකයේ බව පෙන්නනවා. පස්වෙනි ගානේ එන්න ඕනේ AD යනු BC හි ලම්බ සමච්ඡේදකයේ බව පෙන්නනවා. අපි එකම විදියට ගලාගෙන ආවේ බලන්න ත්‍රිකෝණ අංග සාම්‍යයෙන් ඇතරම අපි කරකෙන්නේ ත්‍රිකෝණ අංග සාම්‍ය ඇසුරේ සමද්විපාද ප්‍රමේය ඇතුලේ මේ සැටි සරන්නේ. right. මේක ඔප්පු කරමුද? ඔව් මේක පා BA සමානයි
AC දත්තය AD සමාන AD පොදු පාදය ඊට පස්සේ BAD සමානයි DAC එකක් දත්තය එම නිසා BAD ත්‍රිකෝණය අංග සමාන DAC ත්‍රිකෝණ මොකද අවස්ථාව පාකෝප එම නිසා ලම්බ සමච්ඡේදයක් බව පෙන්වන්න ගන්න ලම්බක බව පෙන්වන්න ඕනේ මේ පාද දෙක සමාන බව පෙන්වන්න මුලින්ම පෙන්වමු ලම්බක බව මේක x නම් මේක x ඊට පස්සේ x එකක් අනුවයි කියලා පෙන්වන්න ADB තමයි වහිනවා සිග්නල් කට් වෙන්න පුළුවන් ADB සමානයි ADC සමානයි x මොකක්ද හේතුව අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග ADB සමානයි ADC සමානයි x අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග ඒ වගේ x ධන x අංශක 180 මොකද හේතුව සාරේ බාකෝ ඔවුරු දිගට ලියන්න සරල රේඛාවක් මත බද්ධ කෝණ එම නිසා x සමානයි 90 අන එම නිසා x 90 කියන්නේ AD ලම්බකයි BC මේක ලම්බකයි කියන්නේ ලම්බ සමච්ඡේදකයක් නේ ලම්බ සමච්ඡේදකයක් වෙන්න ලම්බක බව ඔප්පු කරන්නත් ඕනේ මේ පාදයේ සමාන කොටස් දෙකකට බෙදෙන බව කියන්නත් ඕනේ අපි කලින් සෙමිනාර් එකේදී අර්ථ දැක්වුවා මුල්ම කාලේ සෙමිනාර් එකේදී ලම්බ සමච්ඡේදකයේ අර්ථ දැක්වීම ලම්බ සමච්ඡේදකයක් කියන්නේ පාදයක් ලම්බකව වගේම සමාන කොටස් දෙකකට බෙදාගෙන ගමන් කරනු ලබන රේඛාව ලම්බකව වගේම පාදයේ සමාන කොටස් දෙකකට කඩනවට කියනවා ලම්බ සමච්ඡේදය. එහෙනම් ලම්බ සමච්ඡේදකයක් බව AD ලම්බ සමච්ඡේදකයක් බව ඔප්පු කරන්න මේක ලම්බක බව කියලා විතරක් ප්‍රමාණවත් නැහැ. මේ පාදයේ සමාන කැලි දෙකකට කැඩෙන බව කියන්න ඕනේ. ඒ අවශ්‍යතා දෙකම තිබ්බොත් AD ලම්බ සමච්ඡේදකයක් වෙනවා. දෙකනේ මේ පාද දෙක සමාන නෙමෙයි. අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංගයි BD සමානයි DC. මොකද හේතුව? අංග සම ත්‍රිකෝණ වල අනුරූපාංග අනේ එහෙනම් එම නිසා අවශ්‍යතා දෙකම සපුරා වෙනවා ලම්බකත් වෙනවා මේ පාදේ සමාන කොටස් දෙකකට කැඩෙනවා එම නිසා AD යනු BC හි लंब समच्छेदके लंब समच्छेदके वाह अन्ना हदा හැවෙනි ගාන දැන් තනින් හදන්න.
මොකද ප්ලෑන් එකක් ගහපුවා මේ කෝණයට මේක සමානයි. ඇයි? සමාන්තර රේඛා අතර ඒකාන්තර කෝණ. තනි අකුරෙන් ලියන්න බෑ. ඒ එකම ශීර්ෂයේ දාර තුනක් තියෙනවා. ADB සමානයි DBC. මොකද හේතුව? සමාන්තර රේඛා අතර ඒකාන්තර කෝණ. ඔගොල්ලෝ දිගට ලියන්න. ඊට පස්සේ තව සමාන මේ සමාන ඒකාන්ත කෝණ. ඒක ABD සමානයි BDC. මොකද සමාන්තර රේඛා අතර ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ. ඊට පස්සේ මොකක්ද ඊළඟ මේක පොදු පාඩ BD සමානයි BD පොදු පාඩ. එම නිසා ABD ත්‍රිකෝණය අංග සමයි BDC ත්‍රිකෝණ. මොකද හේතු කෝප right. Okay, ඉවරයි. ඉක්මන් කරන්නේ. ඉවරයි. සමානක් අය ඉවරයි බොහොම හොඳයි. මේකයි තව එක ගානක්. එතනින් සමාන්තරණය ඉවරයි. මම අද දවසේ ටාගට් කරපු ටික අවසන්. ළඟට අවසන් ගාන. මේක පාපා අවස්ථාවට ගන්න බෑ. මෙතනදී මේ දීලා තියෙන දත්ත මට උගන්වපු නැති ප්‍රමේයන් දැනට භාවිතා කරන්න එපා. නිකේෂ් උගන්වපු නැති ප්‍රමේයන් දැනට භාවිතා කරන්න එපා. 7 ඒක තමයි සමාන්තරාශ්‍රයක සම්කෝපාද සමානයි කියලා එක ගන්න එපා. තමයි ගෙන්වෙන්නේ උගන්වපු ටිකෙන් ගන්න ගේම ගන්න. විභාගෙදී පුළුවන්. 7 වෙනි ගාන. මම කිව්වේ සමාන්තරාශ්‍ර ප්‍රමේය සාධනය කරන්න තියෙන විධිමත්ව සම්කෝපාද යුගල් සමාන බව, සම්කෝණ යුගල් සමාන බව, විකර්ණ මගින් වර්ගඵලයේ සමච්ඡේදනයේ බව. ඒතර ඒක ඔප්පු කරනකොට ඒ ඔප්පු කරන්න තියෙන දේ ප්‍රයෝජනෙට ගන්න බෑ. සම්කෝපාද යුගල් සමානයි, සම්කෝණ යුගල් සමානයි. ඒව භාවිත කරන්න බෑ. එහෙනම් මේක විධිමත්ව සාධනය කරා. දත්තේ මොකද්ද මේක දත්තේ? මේක දත්තේ තමයි සම්කෝපාද යුගල් සමාන්තරය කියන්නේ සමාන්තරාශ්‍රය. ABCD යන සමාන්තරාශ්‍රය. right? මේ ගානෙන් අපිට නතර කරන්න පුළුවන්. ඒක නිසා ඉවසීමෙන් සමාන්තරාශ්‍රය සාධනය කළ යුත්තේ සමුඛපාද යුගල් සමාන බව. ඒ කියන්නේ AB සමානයි DC. සමුඛ කියන්නේ මූණවල ඉන්න. ඊට AD සමානයි BC. දෙක. ඊළඟට සමුඛ කෝණ යුගල් සමාන බව. A සමානයි C බව. B සමානයි D බව. ඒ තනි කෝණේ නම් කරන්න පුළුවන්. ගැටලු නැහැ. තුන මේ විකර්ණයක් ගැහුවොත් වර්ගඵලයේ සමච්ඡේදනය වෙන බව. ඒ කියන්නේ ABD ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි BDC බව ත්‍රිකෝණයේ වර්ගඵලය. ඊළඟ මේ විකර්ණය ගැහුවොත් AC ගැහුවොත් ABC ත්‍රිකෝණයේ වර්ගඵලය
සමානයි ADC ත්‍රිකෝණයේ වර්ගඵලය බව. ඔය ටික ලියාගන්න ඊට පස්සේ අපි සාධනය කරමු. ඔක විධිමත් සාධනයක්. අපි ඔය එකිනෙකට ඔය සමාන කැලි සමානයි කියලා පෙන්නන්න දීලා නැහැ. සමාන බව තමයි පෙන්නන්න ඕනේ. අපි මෙතනදී මතකද කලින් ගානේදී වගේ කලින් ගාන මතකද මේක විකර්ණයක් ගහගත්තොත් මේ ත්‍රිකෝණ දෙකේ අංග සම කරලා අනුරූප අංග සමාන බව කියන්නේ. අනේ එහෙනම් නිර්මාණය තමයි BD විකර්ණය. යා කරන්නේ. එතනින් පස්සේ සාධනය පටන් ගන්න පුළුවන්. මේ ටික ඔක්කොම මකලා මම සාධනය පටන් ගන්නවා. ඒක නිසා ඔය ටික දාගන්න. ත්‍රිකෝණ අංග සාමයෙන් තමයි සීළු ප්‍රමේය ගේම් එක ගහන්නේ. ඒකද මම කිව්වේ ත්‍රිකෝණ අංග සාමය කියන්නේ ජ්‍යාමිතිය හදවත. ඔය නිර්මාණය තමයි මේ විකර්ණය නම් කරන්න BD විකර්ණය ආ කරන්න. right. කාණේ යකට මකන්නද වේග වැඩිද? ABC D අනු සමාන්තර ආශ්‍රයකි. ඊටසේ සම්කපාද යුගල් සමාන බව පෙන්වන්න ඕනේ. සම්කෝණ යුගල් සමාන බව පෙන්වන්න ඕනේ. විකර්ණ මගින් වර්ගඵලයේ සමච්ඡේදනය වන බව පෙන්වන්න ඕනේ. ඔක තමයි සමාන්තර ආශ්‍රයක ප්‍රමේය. විධිමත් සාධනය කරන්න ඕනේ. ඉදිරියේදී 10 ශ්‍රේණියට තියෙන ටර්ම් එකේ සෙකන්ඩ් ටර්ම්. right. අපි සාධනය කරමු. මේ ටික මම කරනවා. මේ ටික මම කරනවා. සාධනය මේ ත්‍රිකෝණ දෙක සරසයි. ABD ත්‍රිකෝණය හා BDC ත්‍රිකෝණය සරසයි. මොනවාද කලින් වගේ මේකට මේක සමානයි. ADB සමානයි. ADB සමානයි. DBC समांतर रेखा अतर एकांतर को हम कहते हैं निव्य बोलो दिक्कत है इधर बस मैं आगे मैं आसमा ABD समान BDC मैं कहता तमाम हेतु और मैं मदान एक में हेतु BD समान है BD त्रिकोण मेरे को पद एमनी सा ABD त्रिकोण अंग समान BDC त्रिकोण कोकोपा अंग समान से अनुरूपांग एकिनिकत समान वेनो एकिनिकत टॉगल पिटिंग समान वेनो अन्न लियागने अन्न तीन बाव पेन वेनो आपे प्रमेय त्रुटि के मेथड तक आओ तब मैं के पास से आपके साधने करन पुलम फलवेली एक अनुरूप अंग समान से अनुरूप पाद युगल समान AB समान है AB समान है DC ए वगे में AD समान है BC अंग समान त्रिकोण वल अनुरूप अंग देखे ए समान है C अंग सम त्रिकोण वल अनुरूप अंग
B සමානයි D. හැබැයි ඒක එහෙම ලියන්න පුළුවන් දෙකක්. B සමානයි D. ඒක ලියන්නේ මෙහෙම ළමයි. B සමානයි D කියලා ඔප්පු කරගන්න AC විකර්ණය යා කරලා ඉහත පරිදිම ත්‍රිකෝණාංග සම කරන්න. අන්න එතකොට B සමානයි D කියලා ඔප්පු කරන්න පුළුවන්. අන්න ඒව කෙටියෙන් ලියන්න පුළුවන් මෙහෙම මෙන්න මේ වචනේ බලගත්තු ඉහත පරිදිම ඉහත පරිදිම AC විකර්ණය යා කර ABC त्रिकोणीय अंग समान ABC त्रिकोणीय अंग समान ADC बहु पेन्ना ADC त्रिकोणीय बहु पेन्विय है kan ඔය ටික ලිව්වනම් වැඩේ සුපිරියර් මේකට මේ යුගල් සමාන A සමාන C උනාට B සමාන D කියලා එකපාර කියන්න බෑ AC විකර්ණය යා කරලා ඉහත පරිදිම මේ ත්‍රිකෝණ දෙක අංග සම කරගන්න පුළුවන්. ඒ වගේම තුන අන්න අංග සම ත්‍රිකෝණ යුගල් නිසා වර්ගඵල සමාන. දැන් මේක අංග සම බව අනේ හේතුව මම භාවිත කරලා මම ලියනවා ABC त्रिकोणी वर्गफले समानයි अंग සමනන් वर्गफले समानයි ABC ඒ මේ AC විකරණය යා කරලා ඒක අංග සමබව පෙන්වුවේ හැක කියලා කියනවනේ නේද ABC त्रिकोणी वर्गफले समानයි ADC त्रिकोණ මොකද හේතු මේකම දාන්න ඉහත නැත්නම් මේක ලියුවා නම් ඇති ABC අංග සමයි ADC කියන්නේ ඒ අපේ ඒක ලියමු කෙටි මොකද ABC त्रिकोणे अंग समान ADC त्रिकोण ඒකට හේතු ඊළඟ මේ BD විකර්ණය යා කරලා අපි මේ ත්‍රිකෝණ දෙක අංග සම කරා. ඒක නිසා ABD ත්‍රිකෝණය වර්ගඵලයෙන් සමානයි BDC ත්‍රිකෝණ වර්ගඵල. මොකද්ද? මේ දෙකටම පොදු වෙලිවම ඇති තමයි මේක. අංග සම ත්‍රිකෝණ වල ලක්ෂණ නැත්නම් අංග සම ත්‍රිකෝණ බැරි. ඒකයි. අංග සම ත්‍රිකෝණ බැරි. එහෙම ලිව්වම අංග සම ත්‍රිකෝණ බැරි. ඒ දෙකට අංග සම ත්‍රිකෝණ බැරි. ඔබ දින ආර්ට් එක මෙන්න මේක හරි වැදගත්. මෙන්න මේක. එකම විදියට ඔප්පු කරනවා නැවත ඒක ලියන්න ඕනේ නෑ. ඔය දින ආර්ට් එක පුරුදු වෙන්න ඕනේ. කෙනෙක්ම ආකාරයකට ඔප්පු කරන්න තියෙනවා නම් අපි නැවත ඒ ඔප්පු කිරීම කරන්න කියනවා ඉහත පරිදි පොඩ්ඩක් විස්තර කරනවා AC විකර්ණය යා කරලා මේ ත්‍රිකෝණ දෙක අංග සම කරගන්න ඕනේ. ඒතර B කෝණය සමාන වෙනවා D ට. ABC ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන වෙනවා ADC ට. ඒතර කලින් එකේ අංග සම කරපු නිසා කොහොම ත්‍රිකෝණ දෙක වර්ගඵලයෙන් සමාන. ඒ හේතු අංග සම ත්‍රිකෝණ බැරි. අංග සම ත්‍රිකෝණ වල වර්ගඵලය සමානයි. අංග සමයි කියවම වර්ගඵලය පරිමිතිය සීළු අංග එකිනෙකට සමානයි. ඔන්න ත්‍රිකෝණ අංග සාම්‍ය ඇසුරෙන් අපි සමාන්තරාශ්‍රවල ප්‍රමේයන් දක්වාම ගමන් කළා. ක්‍රමයෙන් පොඩ්ඩක් අමාරු ඇති මම චුට්ටක් වේගින් කරා නැවත YouTube එක බලන්න. අපේ හිමින් සිරුවේ මේකේ තව ගණන් 10ක් 20ක් සාකච්ඡා කරලා ඔයගලන්ට එවන්නම් YouTube එකට දාන්න. right මම ඉදිරියේදී වැඩසටහනක් කරගෙන යනවා මෙතෙක් කරපු සීලුම ජ්‍යාමිතික පාඩම් වලට අදාළව ප්‍රශ්නාවලියක් සාකච්ඡා කරනවා. ආංගමසගේ පොතට සම්බන්ධව පොතේ වැඩ කටයුතු මේ දවස්වල මම කරගෙන යනවා ඉදිරියේදී ඉක්මනට ඔයගලන්ට ලැබෙවි. right අනිත් අය ලියාගෙන ඉවරද පුතේ කොහමද අපි මීටින් එක
අද ඉතාමත් වටිනා මීටින් එකක් මේක. නමුත් මේ කාලගුණික තත්ත්වයන් නිසා මම ටිකක් වේගෙන් කරා. මොකද සෙමිනාර් එක කට් වෙයි කියලා හිතාගෙන. but මේ ඉතාමත් වැදගත් ත්‍රිකෝණ ක්‍රමයන් ඇතුලේ නිරන්තරයෙන් අහන තැන් තමයි කෝණ සමච්ඡේදක බව පෙන්වන්න, ලම්බ සමච්ඡේදක බව පෙන්වන්න. ඒ වගේ දේවල් සහ අපි ඉගෙන ගත්තා නේද පොඩි නිර්මාණ කරලා ඒ වගේම මේක ඇතුළත කොහොමද x පද දාගෙන බීජගන්තය උද්භව ගන්න. ඒක හරි වැදගත් දේවල් ළමයි. ඒතකොට මෙන්න මේ ඉහත පරිදි එකම ආකාරයකට ඔප්පු කරන්න තියෙනවා නම් ලියන ආර්ට් එක. ඒව ගණන් හදලා පළපුරුද්දෙන් අල්ල ගන්න ඕනේ දේවල්. right ඒ ගණන් වල තියෙනවා රටාවක් ජ්‍යාමිතිය තුල. right ඔබට බෝඩ් එක පේන්නේ නැති නිසා මම බෝඩ් එක ඉස්සරහින් නැත්තේ. අපි අදට එනම් පාඩම මෙතනින් අවසන් කරමු. ඔබ සැමට සුබ රාත්‍රියක්.